හොඳයි නායකයන්තුනි අපි අදත් අපි එනම් බලාපොරොත්තු වෙන්නේ අපේ ඔන්ලයින් අභිධර්ම පාඨමාලාවේ අද දවසට නියමිත 18 වෙනි අභිධර්ම පාඩම අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ සමිත නායක හඳුරන වහන්සේ ලංකාවේ ඉඳලා බොහොම දුෂ්කරතා මැද අපත් සමග වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් නායක හඳුරන බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඉතින් එහෙමනම් අපි නායකයන්ට ආරාධනා කරන ඉතාම ගෞරවයෙන් මෙතෙන් සිට අද දවසට නියමිත අභිධර්ම දේශනාව සිද්ධ කරන හැටියට නායකයන්ට අද අපේ සාන්තිවල නායක හඳුරුත් සම්බන්ධ වෙලා ඉන්නවා. නායකයන් දන්නවා මම හිතන්නේ කවුද? බමුණුගම ශාන්ත විමල නායක හඳුරු පෙරමුණේ යුනිවර්සිටි එකේ මේක පාරක් වැඩියනේ හාමුදුරේ. ඒක තමයි හරි. දැන් මෙහෙ තමයි ඉන්නේ අපි පන්සලේ ඉන්නවා. සම්බන්ධලා ඉන්න අපිත් එක්ක. එහෙනම් නායකයන් පටන් ගන්න දැන්. හොඳයි. එහෙනම් හොඳයි අපේ ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේලා ඇතුළු අපේ පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි ආජීවට්ටමක සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. කවුරු හරි අන්මියුට් කරගෙන සිල් සමාදන් වෙන්න නායකයන් පාස් වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සරණං ගච්ඡාමි ඉසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි දාවේ සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි
සප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආචීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් ආචීවාට්ටමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදිත. බන්තේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සම්බුද්ධ මතුලං සසද්දම්ම ගණොත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංගහන්ති. අතිපූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ බ්‍රාහ්මණගම මුදිත නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලා දිනම අතිපූජනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේලා දිනම ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසර සදහැබර පින්නතුනි, අපි මං හිතන්නේ ලංකාව ගොඩක් දුර හින්දා ටිකක් පමා වුණා. මොකද මං මේ පන්තිය කරන්න හිටපු තැන අන්තිම මොහොතේම විනාශ කළා. චුට්ටක් එතකොට වෙනස් වුණා. ඒ නිසා පුංචි පමාවක් අපට ඇති වුණා. හොඳයි, අපි සුපුරුදු පරිදි පටන් ගමු. අපි සාකච්ඡා කරගෙන ගියා අභිධර්මයේ පිළිබඳව චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්මයන් ගැන. ඉතින් අපි චිත්ත පරමාර්ථය කතා කරන්න පටන් ගත්තා. ඉතින් චිත්ත පරමාර්ථයේ තුලදී අපි සාකච්ඡා කරගන්න යෙදුණා මේ සිත් 89 නැත්නම් 121 පිළිබඳව ඒ භූමි වශයෙන් කොටස් වලට වෙන් කරගත්තා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. එතකොට කාමාවචර සිත් අපි 54කුත්, රූපාවචර සිත් 15කුත්, අරූපාවචර සිත් 12කුත්, ලෝකෝත්තර සිත් 8ක්, එහෙම නැත්නම් 40ක් වශයෙන් අපි ධර්මයේ විග්‍රහ කරලා තියෙන එක අපි සාකච්ඡා කළා. ඉතින් ඒ වයින් අපි කාමාවචර සිත් අපට අපේ ලෝකේ ඇතුළු අනිකුත් කාමාවචර ලෝකයන්හි හටගන්නා, වැඩිපුරම හටගන්නා සිත් 54 ගැන සාකච්ඡා කළා. ඉතින්දී අපි අපට පහළ වෙන අකුසල් සිත් ගැන කතා කළා. ඒ වගේම අපි අහේතුක සිත් 18 පිළිබඳව කතා කළා. ඒ වගේම කාම සෝබන සිත් 24 පිළිබඳවත් කතා කළා. ඊළඟට අපි සාකච්ඡා කරන්නට යෙදුනේ රූපාවචර සිත් පිළිබඳව. ඉතින් අපි රූපාවචර සිත් පිළිබඳව ඒ සිත් 15 පිළිබඳව සාකච්ඡා කරමින් හිටියා. ඉතින් ඒ සිත් පිළිබඳව සිත් කොයි විදිහේවද කියන බව අපි මං හිතන්නේ සාකච්ඡා කරමින් යන්නේ.
ඒ අතරතුරදී තමයි අපි කතා කරන්න පටන් ගත්තේ මේ සිත් උපදවා ගන්නේ කොහොමද කියන එක. ඉතින් සිත් උපදවා ගන්නේ කොහොමද කියනකොට අකුසල සිත් උපදවා ගන්න විදිහ අපි කතා කළා. ඒ අකුසල සිත් උපදින්න නම් අපි දස අකුසල් ඇතුළුයි අකුසල ධර්මයන් සිද්ධ කරනකොට අකුසල් සිතිවිලි හට ගන්නවා. ඒ වගේම කාම සෝබන සිත් හටගන්නේ කොහොමද කියලා කතා කරනකොට අපි දස පුණ්‍ය ක්‍රියාවලියන් පිළිබඳව ඒ වගේම පුණ්‍ය කර්මයන් පිළිබඳව සාකච්ඡා කළා. එතකොට ඒ තුලින් අපි මේ කුසල සිත් උපදව ගන්නවා කියන බව සාකච්ඡා කරගත්තා. ඊළඟට අපි එළඹුණේ මේ රූපාවචර කුසල සිත් උපදව ගන්නේ කොහොමද කියලා. ඉතින් රූපාවචර සිත් උපදව ගන්නට නම් අපට සමත භාවනාවක් කළ යුතුයි කියන මේ අදහසත් එක්කම අපි මේ සම 40 කර්මස්ථානයන් පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් සම 40 කර්මස්ථානයන්ගේ අපි දස අසුභය කතා කළා. දස අසුභය නෙමෙයි දස කසිනේ. දස කසිනේ සාකච්ඡා කළා. කසින 10 මොනවද, කොහොමද මේ කසින 10 සකස් කරගන්නේ කියලා ඒ කසින පිළිබඳව කතා කළා. ඊළඟට අපි කතා කරන්න පටන් ගත්තා දස අනුස්සති පිළිබඳව. මම හිතන්නේ දස අනුස්සති ටික අපට මතකයි නේද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගත සති, මරණානුස්සති, ආනාපාන සති. නේද? ඒ 10 තමයි අපි අනුස්සති නම් 10 හැටියට කතා කළේ. ඉතින් බුද්ධානුස්සතිය පිළිබඳව අපි චුට්ටක් කතා කරන්න අදහස් කළා. අපි මතක් කළා බුද්ධානුස්සති ඉතින් නිතර දන්න කියන එකක් නිසා මම හිතන්නේ දීර්ඝ වශයෙන් අපි කතා කරන්න ඕනේ නැහැ. දන්නවා කවුරුත්. නමුත් කෙටියෙන් අපි මේ ඒ බුදු ගුණය සිහිපත් කරගෙන යමුයි කියන තැනට ආවා නේද? ඉතින් අපි සුවිසි මහ ගුණය ගැන මේ පොත ගැන මතක් කළා. අපි රේරුකාණේ චන්දවිමල අතිපූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේගේ මම හිතන්නේ අපි හාමුදුරන් වහන්සේ අපි අර WhatsApp group එකේ දාලා තිබුණා පොත. ඉතින් මම හිතන්නේ ඒ නිසා හැම කෙනෙක්ම පොතේ ටික ටිකක් හරි කියවන්න ඇති. ගොඩක් බුදු ගුණ විස්තර කරලා තියෙන තැනක්. ඉතින් අපි එදා අරහං ගුණය කතා කළා නේද? දැන් මම හිතන්නේ අපිට කට්ටියට කෙටියෙන් මතක් කරන්න පුළුවන් වෙයි. අරහං කියන එක අපි කෙටියෙන්ම වචන වලින් සිහිපත් කළොත් අරහං කියලා කියන්නේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හේයින්, කෙලෙස් චක්‍රයාගේ අර සිඳලු හේයින්, සියලු කෙලෙසුන් නැසූ හේයින්, ඊළඟට සියලු දෙනාගේ ප්‍රතිපත්ති පූජාව සුදුසු හේයින්, රහසින්වත් පවු නොකළෙහි, රහසින්වත් පවු නොකළෙහි අරහං කියලා කිව්වා. ඊළඟට සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන එකත් අපි කතා කළා නේද? කිසිවෙක් උපදෙස් වලින් තොරව තමන් වහන්සේ විසින්ම පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට වදාළ හේයින්, ඒ වගේම සවාසනා සකල ක්ලේශයින් නැසූ හේයින් අපි කතා කළා. මොකක් කියලාද? සම්මා සම්බුද්ධ. විචාචරණ සම්පන්න අපි කතා කළාද? එකක් කතා කරාම අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම. 15 චරණ ධර්ම නේද? අෂ්ට විද්‍යාවන් කතා කළා නේද? ඒ 8 කතා කළා නේද?
මනෝමය විදර්ශනා ඥාන මමෙද්දි ඉද්දි විද දිබ්බසෝත පරචිත්ත විජානත පුබ්බේ නිවාසානුස්සති දිබ්බසෝත දිබ්බ චක්ඛු ආසවක්ඛය. ආස්වාක්‍ය. එතකොට මේ අෂ්ට විද්‍යාවන් ඒ මේ වචනවල තේරුමත් එක්ක මම හිතන්නේ කට්ටියම දන්නවා නේද? ඒවයි මොකොත් නොදන්නකමක් තියනවාද? එහෙම අපට අහුවුණු නැති අර්ථයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. නැත්නම් මම හිතන්නේ කාටත් ඒ වචන ටික කියනකොටත් අර අපේ පොත් ටික ඇසුරු කරනකොටත් මම හිතන්නේ වැටහෙනවා නොහැටෙන කෙනෙක් තැනක් තියෙනවා නම් අපි කතා නොකර යන්නේ සාකච්ඡා කරනවා. ඒක නිසා මේ මොකද්ද කියලා චුට්ටක් අපට කතා කරගන්න පුළුවන් වෙයි නේද? ඒ මේ ටික පැහැදිලි නේද? විද්‍යා ධර්ම ටික. ඔව්. චරණ 15 චරණ. මම හිතන්නේ 15 චරණ ටික අපි කතා කළේ නෑ නේද? නෑ හඳුනන්නේ. නෑ. මේ විද්‍යා ධර්ම පිළිබඳව මොකද ප්‍රශ්නයක් තියෙනවද කාටවත්? නෑ නේද? හොඳයි. එහෙමනම් 15 චරණ නේද? 15 චරණ ධර්මයන්. එතකොට චරණ ධර්ම 15ක්. මේ චරණ ධර්ම 15 විස්තර කරන්නේ කාට හරි චරණ ධර්ම 15 කියන්න පුළුවන්ද? මම හිතන්නේ කොහොමයි දන්නවා නේද? ඔව්. එහෙමනම් අපි මතක් කරමු. චරණ ධර්ම 15 තුල තියෙන්නේ පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. මම හිතන්නේ අපි ලියන්න වෙයිද? නැත්නම් වචන ටික මදි වෙයි නේද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අපි ඉස්සෙල්ලා වචන ටිකකින් කියලා ඉමු. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට භෝජනී මත්‍රාඤ්‍යුතතාවය, ඡාගර්යානුയോഗය, ඒ වගේම සද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුතකම, ඊළඟට වීරිය, සතිය, ප්‍රඥාව, ධ්‍යාන 4. ඉතින් අපි මේ නම් ටික කිව්වට මම හිතන්නේ කටියට පැහැදිලි මදි වගේ. නිසා අපි බලමු ලියලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අහලා තියෙනව නේද? ඕඩික චුට්ටක් කිව්ව තියෙන නිසා මම හිතන්නේ මම ඈඩ් කරන්න වෙයි තමයි. ඕඩික පේනවනේ නේද? පේනවා නේද? ඔව්. පාට පේනවද? පේනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නේද? ඊළඟට අපි කිව්වේ මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. ඒක නම් පේන්නේ නැහැ. කොට පාට පේන්නේ නැතු වෙනවා නේ. පේනවා නේද? නැති. එනවා. නේ.
මං හිතුවේ අර පාට පේන්නේ නැති වෙයිද කියලා මේ පාට ලියන්න හැදුවේ. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට තුන්වෙනි එක අපි කිව්වේ භෝජනී මත්‍රාඥතතාවය. අපි මේ ප්‍රත්‍යසන්නිච්ඡ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සතර සංවර සීලයනේ. සතර සංවර සීලය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිච්ඡ සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ හතර. ඔව්. මේ මෙතෙන්දී ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි ඉන්ද්‍රිය සංවර සීලයයි විතරයි කියන්නේ. මොන සීලයට ඒ දෙක විතරයි එහෙම කියන්නේ. ඔව්. භෝජනයේ මම මේ අනිත් පෑනම ගන්නම් මේ මට සැකයි පේනවද කියලා. ඔව්. පේනවද? ලියා ගන්න පුළුවන් නේද? හොඳට පේනවා හාමුදුරනේ. භෝජනේ මත්ඤ්‍යතතාවය නේද? අපි හාමුදුරුවෝ මං හිතන්නේ ලියලා තියෙන්නේ බෝධනේ මාත්‍රාඤ්‍යතතාවය කියලා අර සංස්කෘත විදිහට නේද? බෝධනේ මාත්‍රාඤ්‍යතතාවය ඊළඟ එක ඊළඟ තමයි ජාගරියාන යෝගී. ඊළඟ එක ජාගරියානු යෝගය. මම හිතන්නේ දැන් මේ අපි මේක චුට්ටක් කතා කරලා ඉන්නේ නේද? මොකද්ද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අපි අපේ ආන්දරනේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ සීලය කියලා කියනකොට මතකනේ කිව්වා දෙපරිදි වේ කියලා නේද? සීලය නම් සතර සංවර සීලයයි. එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඔව් ඊළඟට ප්‍රත්‍යසන්නිච්ඡ සීලයේ ආජීව පාරිශුද්ධ සීලය කියලා අපි මේ ඉස්සෙල්ලාම සාමණේර බණ දහම් පොතේ කිව්වා නේද? ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නම් දෙපරිදි වේ. එහෙමනේ අපි මේ පුංචි කාලේ අපි ඒ කාලේ එක මතක තියාගත්තේ පාඩම් කරගත්තේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි සරලව අපි අපට තේරෙන විදිහට කතා කරගෙන යමු. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ කොටස් දෙකක් තියෙනවා කියලා විස්තර කරනවා. එකක් චාරිත්‍ර සීල, අනිත් එක වාරිත්‍ර සීල. චාරිත්‍ර සීලය කියන්නේ චාරිත්‍ර කියලා කියන්නේ කල යුතු දේවල්. වාරිත්‍ර කියලා කියන්නේ නොකල යුතු දේවල්. නේද?
එතකොට චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් බෙදෙන්නේ කල යුතු දේ සහ නොකල යුතු දේ කියන අර්ථයෙන්. එතකොට චාරිත්‍ර කියලා කියන්නේ කරන්න ඕනේ දේවල්. මොනවාද? සීලේ කරන්න ඕනේ දේවල්. නේද? අපි සීලේ කරන්න ඕනේ දේවල් මොනවද? සීලේ කළ යුතු දේවල් ගැන එතන කියනකොට මලු පිටමන් හැමදීම නේද? ඒ කියන්නේ අපි පන්සලට ඇවිදින්න අතු ගන්නවා නම් පිරිසුදුව පවත්නවා නම් ඒකත් සීලයක් අපට. නේද? ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාගේ වත් සිද්ධ කිරීම ඒ කියන්නේ වත් සිද්ධ කිරීම කියලා කියන්නේ අපි ශිෂ්‍යෙක් හැටියට අපේ ගුරු හාමුදුරන් වහන්සේලාට සිදු කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. කළ යුතු දේවල් ඒ කටයුතු සිද්ධ කිරීමත් සීලයක්. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න අය අම්මට තාත්තට සැලකීම කියන විදිහට හිතුවොත් ඒ වගේ තමයි හාමුදුරන් වහන්සේලාට ආචාර්ය උපාධ්‍යාන වහන්සේලා. ඒ අයට සැලකිලි සත්කාර ගරු බුහුමන් දැක්වීමම මේ සීලයේ හැටියට විස්තර කරනවා. ඉතින් ඒ විදිහට අපි කල යුතු දේවල් තියෙනවා නම් අන්නේ කල යුතු දේවල් සියල්ලම එකතු වෙනවා මොකටද? චාරිත්‍ර සීලයන්ට. එතකොට වාරිත්‍ර සීල එවනම් නොකල යුතු දේවල් කියන්නේ මොනවද? ඒව තමයි අපි සමාදන් වෙන්නේ. නේද? නොකල යුතු දේවල් අපි ප්‍රාතිමෝක්ෂය කියන අර්ථයෙන් හාමුදුරන් වහන්සේලා පාවිච්චි කරනකොට ඒ නොකල යුතු දේවල් ටික තමයි අපි ප්‍රාතිමෝක්ෂය කියන පොතක් වශයෙන් සිහිපත් කරනකොට ඒ ටික අපි ප්‍රාතිමෝක්ෂ දේශනාව කියලා කියනකොට අපි අදහස් කරන්නේ. නේද? ඔය නොකල යුතු දේවල් ටික. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සරලව මතක් කළොත් එහෙම ප්‍රාණඝාතයෙන් වළකින එක, අදත්තාදානයෙන් වළකින එක, කාම මිච්ඡාචාරයෙන් වළකින එක, මුසාවාදයෙන්, පිසුනා වාචයෙන්, පරුසා වාචයෙන් මේ වගේ වළකින ඒවා තමයි වාරිත්‍ර කියලා කියන්නේ. එතකොට ඒ කිරීම සීලය. නමුත් අපි සාමාන්‍යයෙන් සීලය කියන එක හිතනකොට හිතන්නේ ඔය නොකල යුතු දේවල් ටික විතරයි. නමුත් අර කල යුතු දේවල් ටිකත් අපේ සීලය. අපි ඉන්න තැන අපිරිසුදුව ඉන්නවා නම් එතකොට අපේ සීලයේ අඩුවක්. ඉන්න අයට කල යුතු දේවල් තියෙන ඒවා සිද්ධ කරන්නේ නැත්නම් අපේ සීලයේ අඩුවක්. නේද? අපි අම්මට තාත්තට සලකලා නැත්නම් අපේ සීලයේ අඩුවක්. නිසා අපේ සීලය සම්පූර්ණ වෙන්න නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ඒ කටයුතු සිද්ධ කරගන්න ඕනේ. ඒ වගේම වළකින දේවල් වලින් වළකින්න ඕනේ. නේද? වළකිය යුතු දේවල් වලින් වළකින්න ඕනේ. ඉතින් ඒ විදිහට හාමුදුරන් වහන්සේලාට ශික්ෂාපද 200 ශික්ෂා පද වශයෙන් නම් 220යි, අධිකරණ හැම 7ත් එක්ක 227ක් තියෙනවා. නේද? ගණන් වශයෙන් කියනවා නම් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. එතකොට ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න එක. ඇහෙන් නොබැලිය යුතු දේවල් නොබල සිටීම. කනින් නොඇසිය යුතු දේවල් නොඅසා සිටීම. නේද? මේ විදිහට මේව හඳුන්වනවා මොකක්ද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉතින් ඔය ඉන්ද්‍රිය සංවර සීලය ගැන කියනකොට අපි කාටත් මතක් වෙන ලස්සන කතන්දරයක් තියෙනවා. අපි ලංකාවේ සිදුවන සිදුවීමක්.
ඉතින් මම හිතන්නේ මේක ප්‍රසිද්ධ කතන්දර කතාවක් නිසා අපි මේ සිදුවීම මේ හැම කෙනෙක්ම බණහනකොට අහලා ඇති. අර සිතුල් පහුවේ ඉඳලා වැඩපු හාමුදුරුවෝ. සමහර සීතල පබ්බත කියන එක සමහර ලාවට ඔය මිහින්තලයි කියලාත් සමහර අය කියනවා. ඉතින් සිතුල් පහුවේ ඉඳලා වඩින හාමුදුරු නමක් බොහොම ඉන්ද්‍රිය බොහොම සංවරයෙන් සිහියෙන් යුක්තව උන්වහන්සේ පහතට හරවන ලද ඇස් ඇතිව වඩිනවා. මේ කතාව අහලා තියෙනවා ඇති නේද? ප්‍රසිද්ධ කතාවක් නිසා. ඉතින් හාමුදුරුවෝ වඩිනකොට හාමුදුරන් වහන්සේගේ ඉදිරියට කාන්තාවක් එනවා. කාන්තාව දුරදිම දකිනවා හාමුදුරන් වහන්සේ වඩින ඉරියව්ව. ඉන් කාන්තාවට පහළ වුණ සිතිවිලි ටික අනුව කාන්තාව හාමුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න හයියෙන් කට ඇරලා hina වෙනවා. මොකද හාමුදුරන් වහන්සේ වටපිට නොබලා කොහොම සංසුන්ව සිහියෙන් යුක්තව වහන්සේ වඩින්නේ. ඉතින් hina වෙනකොට හාමුදුරන් වහන්සේ අර කාන්තාව දෙස ඔළුව උස්සලා ඉපැත්ත හැරිලා බලනවා. හාමුදුරන් වහන්සේට පේනවා මේ කාන්තාවගේ දත් ටිකයි අර කට ඇරලා hina වෙන ඒ සියල්ල දකිනවා. ඉතින් උන්වහන්සේ නැවතත් ආයේ සංසුන්ව උන්වහන්සේ ගමනේ යනවා. අර කාන්තාවගේ ගමනේ යනවා. හාමුදුරන් වහන්සේ ටික දුරක් ගිහිල්ලා නිදහස් තැනක පාර කිට්ටුවෙන් ගහක් යට වැඩ ඉන්නවා. එතකොට පිරිමි කෙනෙක් එනවා. මේ පිරිමි පුච්චලයා අර කාන්තාවගේ ස්වාමි පුරුෂයා. මේ දෙපළ අතර ආරවුලක් ඇති වෙලා අර කාන්තාව ගෙදරින් යන්ට යනවා. ඉතින් ඒ තමයි කාන්තාව. මේ පුච්චලයා මොකද කරන්නේ? මේ කාන්තාව පිටිපස්සෙන් හොයාගෙන එනවා. ඉතින් හාමුදුරන් වහන්සේ අර ගහ යට ඉන්නවා දැකලා මේ පුච්චලයා හිතනවා මේ කාන්තාව මෙතනින් ගියා නම් හාමුදුරුවෝ දකි කියලා. එහෙම හිතලා මේ කතාව අහලා තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දන්නව නේද? කට්ටියම දන්නවනේ නේද? එහෙමනම් මං හිතන්නේ මම නම් දන්නේ දන්නේ හොඳයි. එහෙමනම් අපි මතක් කරමු. ඊට පස්සේ මේ හාමුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා අර පුච්චලේ අහනවා ස්වාමීන් වහන්සේ මෙතනින් දැන් කාන්තාවක් එහෙම ගියාද කියලා. ඒකට මේ හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා උපාසක මහත්තයා කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද නම් දන්නේ නෑ ඇට සැකිල්ලක් ගියා. නේද හාමුදුරු අට්ටික සංඥාව වඩන්නේ. ඉතින් අර කාන්තාව හයියෙන් කට ඇරලා දත් ටික පේන්ට hina වෙනකොට හාමුදුරුවන්ගේ සිතට ආවේ බලන්ට hina වෙන සද්දය කොහොමද හාමුදුරුවෝ අරගෙන තියෙන්නේ? අර පෙනුණු රූපය කොහොමද ගත්තේ? ඇට සැකිල්ලක් කියලා විතරයි. කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියන සංඥාවවත් හාමුදුරුවෝ ඇති කරගත්තේ නැහැ. කොච්චර ඇහැ සංවර කරගෙන තියෙනවද? මොකද ඇහැ නිසා අපට සංයෝජන ධර්මයන් නීවරණ ධර්මයන් උපදිනවා. අන්න එතෙන්ට යන්න නොදී සංවර වෙනවා නම් අන්න එතකොට ඉන්ද්‍රිය සංවර භාවයටපත් වෙනවා. කනට ඇහෙන ශබ්දවලදී අපි සංයෝජන ධර්මයන්ට නීවරණ ධර්මයන්ට යන්න නොදී සංවර කරගන්නවා නම් එතෙන්දී කන සංවර වෙනවා. එහෙනම් මේ හාමුදුරන් වහන්සේ මේ ඉන්ද්‍රිය දෙකම හොඳින් සංවර කරගෙන තිබුණා. ඉතින් හිතන්නකෝ අපට කෙනෙක් hina වෙනවා දැක්කාම කවද්ද හිතුනේ මේ ඇට සැකිල්ලක් කියලා. නේද? මේ හාමුදුරන් වහන්සේ මේ ඇට සැකිල්ලක් කියන මේ සංඥාව ඇති වුණායින් පස්සේ ඇති වුණා ආරුපාසක මහත්තයාටත් ඒ විදිහටම මතක් කළා. ඉතින් උපාසක මහත්තයා යන්න ගියා. හාමුදුරන් වහන්සේ ඒ දවසේම සියලුම කෙලෙසුන් නැසලා උතුම් වූ අරිහත්ත්වයටපත් වුණා. ඉතින් මේ අපේ ලංකාවේ අපි අටුවාවල විස්තර කරන අපේ ලංකාවේ සිදුවීමක්. ඉතින් හිතන්ට හාමුදුරුවෝ
ඇහැයි කනයි කොච්චර සංවර කරගෙන තිබුණාද? ඒ දෙකම හොඳින් සංවර කරගෙන තිබුණා. ඒ නිසා හාමුදුරන්ගේ සිතට අකුසල චේතනාවක් තියා කවුද කියන හැඟීමවත් ඇති වුණේ නැහැ. නේද? මෙන්න මේ ඉන්ද්‍රිය සංවරත්තේ හොඳම හොඳ අවස්ථාවක්, ඉහළටම ගිය අවස්ථාවක්. නේද? ඉතින් ඒ විදිහට අපි ඉන්ද්‍රියන් සංවර කර ගන්නවා. එක ඉන්ද්‍රිය සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට අපි මතක් කළේ මොකක්ද? භෝජනයේ මත්ඤ්‍යුතතාවය. මත්ඤ්‍යුතතාවය. භෝජනයේ මත්ඤ්‍යුතතාවය. ඒ කියලා කියන්නේ ආහාරයේහි පමණ දැන ගැනීම. නේද? මෙතන භෝජනයේ මත්ඤ්‍යුතතාවය කියලා විස්තර කළේ ආහාරයේ පමණ දැන ගැනීම. අර සතර සංවර සීලය කියන තැනදී සංවර සිල් හතරක් විස්තර කරනවානේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට කිව්වේ ප්‍රත්‍ය සම්නිස්සිත සීලය, ඊළඟට මතක් කරන්නේ ආජීව පාරිශුද්ධි සීලය කියලා. මම මේ කියන මේ චරණ ධර්මයන්ට අමතරව අර දෙක කියන්ට මම හිතුවේ මෙතන කියනවා බෝධනී මච්ඡන්‍යුතතාවය කියලා. අතන ඒ ආහාරයේ මෙතන ආහාරයේ පමණ දැන ගැනීම තමයි මෙතන එක අතෙන්දි විස්තර කරන්නේ ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියලා. එතන ප්‍රත්‍ය කියලා කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලාන ප්‍රත්‍ය. අපි අහලා තියෙනවානේ ඕක පොදුවෙන් ගත්තොත් එහෙම ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඉන්න නිවාස, ඊළඟට බෙහෙත්, කිලන්පස. මේකනේ පොදු වචන වලින් ගත්තොත්. හාමුදුරුවන්ගේ පැත්තෙන් ගත්තොත් තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලාන ප්‍රත්‍ය. මතක් කරන්ට අපි සිල් සමාදන් වුණ දවසේ දානි අරගන්න ඉස්සර වෙලා අපි දාන පිගාන ළඟ තියාගෙන වාක්‍යයක් කියවනවනේ නේද? සිහිපත් කරනවනේ. මම මේ ආහාරය ගන්නේ මදය, ප්‍රමාදය, විනෝදය පිණිස නොව මගේ කය පවත්වා ගැනීම පිණිසය. බ්‍රහ්මචර්යානුවාදී සීලයන් ආරක්ෂා කර ගැනීම පිණිසය. ඇතිවෙන්නා වූ කුසගිනි වේදනාවන් නිවා ගැනීම පිණිසය. අලුත් වේදනා ඇති කරගන්නේ නැත. නේද? මේ විදිහට සිහිපත් කරනවා නේද? එහෙමයි හාමුදුරනේ. අහලා තියෙනවනේ නේද? කටියට මතකයි. එතකොට මේ තමයි මේ අපි අර සීලයක් මේකත්. නේද? ඒකට ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියලා කිව්වා. දැන් මෙතෙන්දි කියන්නේ මේ චරණ ධර්මයන්හි භෝජනයේ මාත්‍රාඤ්‍යුතතාවය. එතකොට අපි ආහාරය පිළිබඳව සිහිපත් කරනවා. ඒ වගේම සිවුරු පරිහරණය කරනකොට ඇයි මේ සිවුරු පරිහරණය කරන්න කියලා සිහිපත් කරනවා. ඒ වගේම අපි මේ ආවාස පරිභෝග කරනකොට බේත් ගිලන්පස පරිභෝග කරනකොට ඒක සීලයක් වශයෙන් අනිත් පැත්ත කියනවා. මෙතන කියන්නේ හොඳට මේ දෙක වෙනස තියෙන්න ඕන හින්දායි මම මේ දෙකම කියන්නේ ආහාරයේ පමණ දැන ගැනීම. අපි ආහාරයේ පමණ දැන ගැනීමත් දන්නවා. නේද? ආහාරයේ කොච්චරක් ගන්න ඕනේද? නේද? බුදුහාඳුරන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ආහාර අර ගන්නකොට ආහාරයෙන් බඩ පිරෙන්න බත් පිටවල් 3-4ක් තියාලා නතර කරන්නටයි කියනවා. වතුර උගුරු 3-4ක් පොන්න පුළුවන් විදිහට. ඒක තමයි ආහාරයේ ප්‍රමාණය දැනගන්න එක විස්තර කරන්නේ. ඒ වගේම මේ ආහාරයේ පමණ දැන ගැනීම කියන තැනදී ආහාර පිළිගන්න කොටත් ප්‍රමාණය දැනගන්න ඕනේ.
බොහොම විලාවට සමහර විලාවට දකින්නවනේ ගොඩක් අරගෙන ගොඩක් විසි කරලා දමනවා. එහෙම නැතුව ගන්න ආහාර ප්‍රමාණය පමණක් ආහාරය දැනගෙන කරන එකත් මේකට අයිති වෙනවා. එතකොට ආහාරයේ පමණ දැන ගැනීම භෝජනයේ මාත්‍රාන්‍යුතතාවය වැඩිපුර ආහාර ගැනීමෙන් ඇති කරගන්න දේවල් අපි ඇති කරගන්නේ නැහැ. අර ප්‍රතිවේක්ෂා කරනකොට ප්‍රත්‍ය සම්නිශ්චිත සීලේහි අපි ওই මතක් කළේ එක ආකාරයක්. ඒකට කියනවා ප්‍රත්‍ය වශයෙන් සිහිපත් කරන එක. ඊළඟට ධාතු වශයෙන් අපි සිහිපත් කරනවා මේ ආහාරයේ ධාතු මාත්‍රයක්, ශරීරයක් ධාතු සමූහයක්. එතකොට ආහාර ශරීරයට ඇතුල් වෙනවා ආහාර නොදනී, ශරීරයට ආහාර ඇතුල් වෙනවා ශරීරය නොදනී සිදුවන්නේ ධාතු සමූහයක්. ධාතු සමූහයකට එකතු වීම වශයෙන් සිහිපත් කරන එක ධාතු වශයෙන් මෙනෙහි කරන එක. තවත් එක ක්‍රමයක් තියෙනවා. එතකොට ආහාරයේ මේ ප්‍රත්‍ය පිළිබඳව සීලයට මෙනෙහි කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් ප්‍රත්‍ය වශයෙන්, අනිත් එක ධාතු වශයෙන්, අනිත් එක පිළිකුල් වශයෙන්. මේ ආහාරය මෙහෙම ප්‍රියමනාවට තිබුණාම අනනකොට ඒක වෙනස් වීම ටික අපි මුඛයට ඇතුල් කළා හපනකොට වෙනස් වීම ටික, ඒ වගේම උදරයේ තුලේ වෙනස් වීම ටික, ඒ වගේම බඩවැල් තුල වෙනස් වීම, ආහාර පිට කරනකොට ඇති වෙන වෙනස් වීම ටික, මෙන්න මේවායේ පිළිකුල් වශයෙන් සිහිපත් කරන එකත් එතකොට මේකට ඇතුළත් වෙනවා අර සීලයට. මෙතෙන්දි විස්තර කරන්නේ ආහාරයේ පමණ දැන ගැනීම. මම හිතන්නේ දෙක එකට කිව්ව නිසා දෙක පැටලුණාද දන්නේ නැහැ දැන්. මම හිතන්නේ පැටලෙන්නේ නැති ඇති, තේරෙන්න ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝනේ ප්‍රත්‍ය වශයෙන් ධාතු වශයෙන් තුන්වෙනි එක පිළිකුල් වශයෙන්. පිළිකුල් වශයෙන්. ඒ කියන්නේ දැන් අපි ආහාර අනනකොට අර තිබුණු ඒවා වෙන්වෙන්ව තිබුණු ඒවා ටික නැති වෙලා යනවා. ඊට පස්සේ කටට අරගෙන හපනකොට ඒ අර වෙන්වෙන්ව තිබුණු ඒවා කෙලත් එක්ක එකට මිශ්‍ර වෙලා ඉතින් කියනවානේ බලුවමනයක් වගේ බවට පත් වෙනවා. කුසට ගියයින් පස්සේ ඒවා තවත් අර විදිහට ජීර්ණය වෙලා යනවා. මේ වශයෙන් ඉතින් ඒක ගොඩාක් විස්තර කරනවානේ. එහෙම දකින්න එක. මේ විදිහට මෙනෙහි කරන එක. ඔව් එතකොට අපි කතා කළේ භෝජනයේ මත්ඤ්‍යුතතාවය. ඒ කියන්නේ ආහාරයේ පමණ දැන ගැනීම. ඊළඟ එක ජාගරියානුයෝගය. ජාගරියානුයෝගය කියලා කියන්නේ නිදිවැරීම. නේද? අපට අද අපි ලෝකේ හැටියට නම් නිදා ගන්නට මං හිතන්නේ පැය 8ක් 10ක් විතර නිදා ගන්නයි කියලා කියනවා නේද? අද පැය 8ක් 8ක් 10ක් නේද? අඩු වශයෙන් 8ක් නේද? ඉතින් බුදුහාමුදුරන් වහන්සේ කොච්චරක් වෙලා නිදා ගන්නයි කියලා අපට දේශනා කරලා තියෙනවද? නේද? ජාගරියානුයෝගයේ විස්තර කරනකොට මේ ටික මතක් කරන්න ඕන නම් මම තව සූත්‍රයක් මතක් කරන්නම්. මච්චිම නිකායේ තියෙනවා සේක සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සේක ධර්ම හැටියටත් මෙන්න මේ 15 චරණ ධර්මයන් විස්තර කරනවා. එතන අෂ්ට විද්‍යාවේ 8ක් කියන්නේ අර ත්‍රිවිද්‍යා 3 විතරයි කියන්නේ. චරණ ධර්ම ටික විස්තර කරනවා. ඉතින් එතකොට මේ චරණ ධර්මයන්ගේ මොකද්ද මේක? නිදිවැරීම. ජාගරියානුයෝගය. නිදිවැරීම කියලා කියන්නේ එතෙන්දි විස්තර කරනවා රාත්‍රිය කොටස් 3කට බෙදා ගන්නවා. එම රාත්‍රිය කොටස් 3කට බෙදාගෙන එතකොට රාත්‍රිය අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම ඇමරිකාවේ නම් රාත්‍රියේ කාලේ එක කාලවලට වෙනස් වෙනවනේ. ලංකාවේ දල වශයෙන් එකයි නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ හවස 6 ඉඳලා පහවදා උදේ 6 වෙනකන් තමයි රාත්‍රී කාලය. ඉතින් මේක කොටස් 3කට බෙදපුවාම පැය 12ක් තියෙනවනේ.
එක කොටකට අයිති වුණා පැය කීයක්ද? 4ක්. එතකොට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ මුල් කොටස ගත්තොත් පැය 4ක් වෙනකොට හවස 6 ඉඳලා රෑ 10 වෙනකම්. දෙවෙනි කොටස 10 ඉඳලා 2 වෙනකම් නේද? තුන්වෙනි කොටස 2 ඉඳලා 6 වෙනකම්. මේකෙන් මේ මැද කොටස සිහිනුවණින් යුක්තව නිදා ගන්නටයි කියනවා. ඊළඟට මුල් කොටස සක්මණිනුත් වාඩි වීමෙනුත් නීවරණ ධර්මයන් යටපත් කරමින් වාසය කරන්නටයි කියනවා. අන්තිම කොටසත් සක්මණෙත් ඉඳගෙනත් නීවරණ ධර්මයන් යටපත් කරමින් නසමින් වාසය කරන්නටයි කියනවා. එතකොට අපට නිදා ගන්න කියලා දීලා තියෙන්නේ කොච්චරද කාලය? පැය 4යි. පැය 4යි නේද? බුදුහාඳුරන් වහන්සේ මේ නීවරණ ධර්මයන් යටපත් කරගන්න හිතක් තුල පැය 4ක නිින්දක් ප්‍රමාණවත් කරලා තියෙනවා අපට. නේද? බුදුහාඳුරන් වහන්සේ නිින්ද වර්ණනා කරන්නේ නැහෙනි. ඒ නිසා සීලේ ගැඹුරුම එකක් තියෙනවා දූතාංග කියලා කොටසක්. මේ දූතාංග වලටත් තියෙනවා මේ නිදි වැරීමක්. ඒ දූතාංග සමාදන් වෙනකොට ඒ දූතාංගේ විස්තර කරන්නේ හොඳ මේ හේතු කරලා නිදන්නේ නැහැ. දැන් ඉඳගෙන ඉන්නකොට නිින්ද ගියාට ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලා අපි ඉඳගෙන ඉන්නකොට මේ කිරා වැටෙනවා, නිින්ද යනවා, හිම වෙනවා. ඒක සමහරවිට නොදැනුවත්වමත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් හොඳ යමකට හේතු කරලා අපි ඇඳට හේතු කරලා නිදාගන්නේ නේද? එහෙම නිදන්නේ නැහැ. ඒක දූතාංගයක්. නේද? ඒක දූතාංගයක්. එතකොට මේ දූතාංගය ඒ විදිහයි. නමුත් මෙතන විස්තර කරන්නේ මොකක්ද? ජාගරියානුයෝගය කියලා නිදිවැරීම. ඒ නිදිවැරීමේ ප්‍රමාණය, නිදා ගැනීමේ ප්‍රමාණය පැය 4කට සීමා කරලා තියෙනවා. ඔන්න එතකොට ජාගරියානුයෝගය. ඊළඟට දැන් ඔය මුල් කරුණු 4 ඔන්න මතක තියාගන්න. සීලයට 2ක් තියෙනවා. මොකක්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට තියෙනවා ආහාරයේ පමණ දැන ගැනීම. ඊළඟට නිදා ගන්න එක චාගරියානු යෝගය. ඊළඟට සද්ධාව. මම හිතන්නේ කරුණු අපි දිගට කතා කරන්න ඕනේ නේ. ඒ ටික අපි දන්නවා. සද්ධාව. ඊළඟට හිරිය. හිරියක් දන්නවා. ඔත්තප්පය. පවට තියෙන හිරිය කිව්වේ මොකක්ද? පවට තියෙන ලැජ්ජාව. ඔත්තප්පය කියන්නේ පවට තියෙන බය. ඒකට හිරි ඔත්තප්ප. ඊළඟට බහුශ්‍රුතකම. මොකද මේ බහුශ්‍රුතකම කියලා කියන්නේ? බොහෝ ඇසූ පිටුතැන් ඇති නේ. බොහෝ ඇසූ පිටුතැන් ඇති. ඒ කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සර මේ ධර්මයන් ලියලා තිබුණ නැති හින්දා ධර්ම අහන්න ඕන කියන අදහස වගේ අදහසක් තමයි මට නම් තියෙන්නේ අවසර. ඔව් නේ. දැන් සාමාන්‍යයෙන් අපි අර මංගල සූත්‍රයේදී කියනවනේ බාහු සච්ඡංච සිප්පංච කියලා නේද? එතකොටත් අපි කියනවනේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා කියලා. මෙතෙන්දි බොහෝ ඇසූ පිටුතැන් කියලා කියන්නේ ධර්මයේ ඉගෙනගෙන තියෙන එක. ධර්මයේ දන්න එක නේද?
සරල විදා විදිහට නම් ඇත්තටම මේ ඉගෙන ගන්නට මේ තිබුණු ක්‍රමය අහලා ඉගෙන ගන්න එක තමයි. ඉතින් හැබැයි ඉතින් අහලා ඉගෙන ගන්නවා කියලා තිබුණාට පොත්පත් නොතිබුණාට එදත් ලේඛන කලාව තිබුණා. එදත් ලේඛන කලාවක් තිබුණා. ඒ නිසා ලියලත් ඉගෙන ගන්න ඇති. නමුත් අපේ ඒ පොත්පත් පරිස්සම් කර ලියන ක්‍රමයක් හාමුදුරුවෝ අතර තිබුණේ නැහැ. නිසා හාමුදුරුවෝ අතර තිබුණේ මොකද්ද? අහලා දැනගන්න එක. ඉඳන් ගොඩක් ශ්‍රවණය කිරීම බහුශ්‍රුතකම. ඒ බහුශ්‍රුත වෙලා තියෙන්නේ මොනවටද? ධර්මයට. වෙන දේවල් ගොඩක් අහලා දැනගෙන තියෙන එක නෙමෙයි. මොකක්ද අහලා දැනගෙන තියෙන්නේ? ධර්මයේ බොහෝ කොට අහලා දැනගෙන තියෙන එක හැඳින්වුවා මොකක්ද? බහුශ්‍රුතකම කියලා. නේද? බහුශ්‍රුතකම කියලා. හරි නේද? මොන හරි ප්‍රශ්නයක් මතුවෙනවා නම් කතා කරන්නට. මොකද දැන් මේවා ගොඩක් කියන්න ඕනේ. අර නොදන්න දෙක තුන තමයි ගොඩක් මතක් කළේ. ඊළඟට තියෙන්නේ වීරිය. ඒක අපි දන්නවනේ නේද? වීරිය කියලා අපි කියන්නේ මොකකටද? මොකක් පිණිසද අපි වීරිය වඩන්නේ? හිතේ ඇතිවිලා තියෙන අකුසල ධර්මයන් නැති කරගන්නට කරන වීරිය. හිතේ කුසල ධර්මයන් වැඩි දියුණු කිරීම. වැඩි දියුණු කරගන්නට කරන වීරිය. ඊළඟට නූපන් කුසල් ඇති කිරීම. නූපන් කුසල් උපදවා ගන්නට කරන වීරිය. ඊළඟට උපන් අකුසල් නැති කර ගැනීම. නූපන් අකුසල් නූපදීමට කරන වීරිය. නේද? එතකොට අකුසල ධර්මයන් නැති වෙලා තියෙනවා නම් ඒ අකුසල ධර්මයන් නැති කර ගන්නටත් ඒ වගේම අකුසල ඇති නොවන අකුසල ධර්මතාවයන් තියෙනවා නම් ඒවා ඇති නොකරගෙන ඉන්නටත් ඇති වුණ කුසල ධර්මතාවයන් වැඩි කර ගන්නටත් ඇති නොවන කුසල ධර්මතාවයන් ඇති කර ගන්නටත් කරන වීරිය තමයි මෙතෙන්දී ප්‍රධානම වැදගත්ම වෙන්නේ. ඉතින් වීරිය කියනකොට කායික වීරිය, මානසික වීරිය ගොඩාක් කරුණු තියෙනවානේ. එතකොට මෙතෙන්දී ඒක විස්තර කරන්න. ඊළඟට විස්තර වෙන්නේ මොකද්ද? වීරිය ළඟට සිහිය, ස්මෘතිය. නේද? සිහිය. සිහිය කියන එක කවුරුත් දන්නවා සතර සතිපට්ඨානය කියලා විස්තර කරනවා. ඊළඟට ප්‍රඥාව, නුවණ. නේද? ප්‍රඥාවට ඉතින් වචන ගොඩාක් තියෙනවානේ බුදුදහමේ. අපි තිසැත්තේ ඥාන කියලා කියනවනේ. අහලා දැනගන්න එකට කියනවා සුතමේ ඥානෙ කියලා. ඒක හිතලා අපි තුල ඇති කරගන්න එකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. වඩලා ඇති කරගන්න එකට කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. මෙතන ඉඳලා ඥාන 73ක් විස්තර කරනවානේ. ඒකට කිව්වා තිසැත්තේ ඥාන කියලා. නේද? එතකොට ප්‍රඥාව කියලා කියනකොට නේද? ප්‍රඥාව කියලා දැන් මෙහෙම වෙන් කරලා ගන්නකොට කොහොමද වෙන් කරලා ගන්නෙ? අපි දන්නවනේ, අපි දන්න මේක මතුවෙන හින්දා දැන් මම හිතන්නේ චුට්ටක් කියන්නම්. අපි දන්නවා අර ගාථාවක් තියෙනවනේ අන්තෝ ජටා බහි ජටා නේද? මම හිතන්නේ කවුරුත් දන්නවා ඒ ගාථාව නේද? ඇතුළතත් ගැට පිටතත් ගැට නේද? ඒක අහලා තියෙනවනේ. බුදුහාඳුරන් වහන්සේ ඒකට දුන්න උත්තරේ මොකක්ද? තන්තම් ගෝචම පුච්චාම කියලා අහනවනේ දෙවි කෙනෙක්. බුදුහාඳුරන් වහන්සේ ලස්සන උත්තරයක් මේකට දුන්නා. අපි ඒකේ පළවෙනි ගාථාව තමයි නිතර කතා කරන්නේ.
මොකද්ද? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විචටයේ ජටං. මම මේක මතක් කළේ මෙතන ප්‍රඥාවට නම් 3ක් දීලා තියෙනවා. නුවණට. අපි කියන ඔය ප්‍රඥාව නුවණ කියන එකට නම් 3ක් දීලා තියෙනවා. මේක ප්‍රසිද්ධ ගාථාවක් හින්දා මම මතක් කළේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේක පිහිටනවලු නුවණ තියෙන මිනිස්සු. නරෝ සපඤ්ඤෝ. නරෝ සපඤ්ඤෝ කියලා ප්‍රඥාව ඉතින්දි විස්තර කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. මොකද්ද වෙන්නේ? චිත්තම් පඤ්ඤංච භාවයන්. සිතයි ප්‍රඥාවයි වඩනවලු. චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛෝ. ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරියට, නිපක කියන්නේ නුවණට, භික්ෂුව කියලා කියනකොට අර්ථ ගොඩාක් තියෙනවා. මෙතෙන්දි බොහෝ සෙයින් විස්තර කරන්නේ සසර බය දක්නා පුච්චලයා කියන එක. ආතාපි නිපකෝ බික්ඛෝ සෝ ඉමං විචටයේ ජටං. අන්නේ තැනැත්තාලු ගැට ටික ලියා ගන්නේ. නේද? එතකොට මෙතෙන්දී මේක විස්තර කරන්න යන්නේ මේ ප්‍රඥාව කියන එක කරුණු තුනකින් විස්තර කරනවා. නරෝ සපඤ්ඤෝ කියනවා, පඤ්ඤා කියනවා, නිපක කියනවා. නිපක කියන වචනේ කරණීයමෙත්ත සූත්‍රයේත් අහලා තියෙනවනේ නේද? එතනක් තියෙනවා නිපක කියලා. එතකොට මෙතන නරෝ සපඤ්ඤෝ කියලා කියනකොට නුවණ තියෙන මිනිස්සු කියන අර්ථයේ එතෙන්දී එකතු කරගන්නේ අපි උපදිනකොටම ඇති වුණ නුවණට. අපි උපතින්ම අරගෙන ආපු නුවණ ප්‍රතිසන්දියේදී ඥාන සම්පයුක්ත සිතකින් ඉපදිලා තියෙන එක. අපි මතක් කළානේ අර මේ විපාකාවරණීය පිළිබඳව උපදිනකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා. අන්න එතන ඇති වුණු ප්‍රඥාවට කියලා විස්තර කරනවා. මෙතන අර ප්‍රඥාව නැත්තම් මේ එතෙන්දී නරෝ සපඤ්ඤෝ කියන එක තැනදී නර මිනිස්සුන් සපඤ්ඤෝ නුවණ තියෙන. එතකොට ඊළඟට චිත්තම් පඤ්ඤන්ත භාවයන්. සිතයි ප්‍රඥාවයි වඩන්ටයි කියනවා. සිත කියලා කියන්නේ, චිත්ත කියලා කියන්නේ සමාධියට, ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනාවට. ඒතකොට විදර්ශනා වඩන්ටයි කියලා කියන්නේ. සමත විදර්ශනා දෙක වඩන්ට චිත්තම් පඤ්ඤංච භාවයන්. ආතාපි ආයි කිව්ව නිපකෝ බික්කු. නිපක කියලා කිව්වා. නිපක කියලා කියන එකකින් එතෙන්දි විස්තර කරන්නේ අපි ඔය කියන කම්මස්සගත සම්මාදිට්ඨියට තියෙන කුසලයේ අකුසලයේ දන්නා නුවණ, කුසලයේ විපාක අකුසලයේ විපාක දන්නා නුවණ, ඒ වගේම ලෝකේ කවුරුත් එක්ක සමගියෙන් සතුටින් එකට වාසය කරන්න පුළුවන් නුවණ, ඒ වගේම අපට මිච්ඡා ආජීවයට යන්නේ නැතුව සම්මා ආජීවයෙන් යුක්තව මේ ජීවිතය ගත කරගන්න තියෙන නුවණ, අන්නේ ටිකට තමයි නිපක කියලා කියන්නේ. දැන් තේරුණාද? එතකොට ප්‍රඥාවේ ભેද ගොඩාක් තියෙනවා. මම මේ අපි නිතර පාවිච්චි කරන ගාථාවක එක තැනක තියෙන ප්‍රඥාවටම හඳුන්වලා දුන්න නම් තුනක්. මොකද නිපක කියන වචනය අපි කරණීයමෙත්ත සූත්‍රයේ එහෙම කියනකොට නිතර කියනවා. ඒතර ප්‍රඥාව කියනවා. මොකක්ද මේ ප්‍රඥාව කියන එක අපි කෙටියෙන් මතක තියාගත්තා නම් මම හිතන්නේ හොඳයි. නේද? ආතාපි නිපකෝ වික්ඛෝ කියනකොට. එතකොට මෙතෙන්දී මේ ප්‍රඥාව. මෙතෙන් ප්‍රඥාව වෙන්න ඕනේ. එතකොට විදර්ශනාව තුලට ගිය නුවණ. විදර්ශනා භාවනාව තුල ඇති වෙන නුවණ. සමත භාවනාවෙන් එහාට යනකොට විදර්ශනා නුවණ ඇති වෙන්න නම්
යා නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේවා තුළට ගමන් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව. එද ප්‍රඥාව ඉව දකින්න එක. ඉතින් ඒවට විදර්ශනා ඥාන ගැනත් අපි කියනවා. එතකොට මෙන්න ප්‍රඥාව. ඊළඟට විස්තර කරන්නේ මොකද්ද? හාමුදුරනේ සමාවෙන්න මේ අන්තිම ඒ ගාථාවේ අන්තිම පදේ කියන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජටං. මේක තමයි මේ ගැට පියාගන්න ක්‍රමය. කෝ ඉමං විජටයේ ජටං කියලා තමයි අර දේවතාව ඇහුවේ. මේක බ්‍රාහ්මණ සංයුත්තේක් තියෙනවා බ්‍රාහ්මණෙක් ඇහුවයි කියලා. මේ දේවතා සංයුත්තේ තියෙනවා දෙවි කෙනෙක් ඇහුවා කියලා. එතකොට කොයිමං විචටේ ජටන් කියලා ප්‍රශ්නය අහන තැන තියෙනවා කොහොමද මේ ගැට ලියාගන්නේ? බුදුහාඳුරන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන එක සෝ ඉමං විචටේ ජටන්. මේ තමයි ගැට ලියා ගන්න ක්‍රම ටික. කෙටියෙන්ම මතක් කළොත්. නේද? එතකොට මම හිතන්නේ බුද්ධානුස්සතිය ඉගෙන ගන්න කියලා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙලා තියෙනවා නේද? එහෙමයි ස්වාමීන් ඔව්. ඊළඟට ධ්‍යාන 4. ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. එතකොට 15ක් වෙනවා. චරණ ධර්ම 15යි. මේ මම කියවනේ සේක කියලා සූත්‍රයක් තියෙනවා කියලා. ඒ සේක සූත්‍රයේදී ආනන්ද හාමුදුරන් වහන්සේ මේක දේශනා කරන්නේ බුදුහාමුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට බණ කියන්ටයි ධර්ම දේශනා කරන්ටයි කියලා දේශනා කළා. උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා. ශාක්‍යෝ හදපු සන්තාගාර ශාලාවක් විවෘත කරන අවස්ථාවේදී. ඉතින් ආනන්ද හාමුදුරන් වහන්සේ මේ සේක සූත්‍රයේ මේ කරුණු ටික මීට වඩා වෙනස් වචන වලින් කියන්නේ. ඉතින් මේක එකතු වෙන හැටියට නේද? ඉතින් මේ ටිකම මේ වචන වලින් විස්තර කරනවා. අන්තිමටම බොහොම ලස්සන කරුණක් විස්තර කරනවා. ඒ තමයි මේ ධර්මතාවයන්ගෙන් යුක්ත පුච්චලයට මොකද වෙන්නේ? මේ කිකිලියක් බිත්තර 8ක් 10ක් 12ක් විතර දමලා ඊට පස්සේ රකින්න පටන් ගන්නවා. කිකිලිය බිත්තර ටික මනාව රැක්කොත්, කිකිලි කියන්නේ හිතන්න කිකිලි බිත්තර උඩ වාඩි වෙලා ඉන්නේ. දැන් මේම කිකිලි බිත්තර ටික නැකිටලා කන්ට ගිහිල්ලා රවුමක් ඇවිදලා නේද? වටයක් ගිහිල්ලා ඇවිදිලා එනකොට ආයේ බිත්තර උඩ වාඩි වෙනවා නම් බිත්තර ටික මේ නියමාකාරයට රකින්නේ නැහැ නේද? තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලිය එළියට යන්නේ කුසගින්න නිවා ගන්නට විතරමයි. අනික හැම වෙලාවෙදිම අර බිත්තර උඩ ඉඳගෙන බිත්තර ටික රකින්නවා. ඉතින් මේ බිත්තර රකින්නේ නැතුව අර බාගෙට රකින්න කිකිලිය මේ හිතනවා නම් දැන් මේ කටුව කඩාගෙන පැටිය එළියට එන්න ඕන කියලා. එන්න ඕන කියලා හිතුවට එන්නේ නැහැ. නේද? අර බිත්තර රකින්න කිකිලියට එහෙම හිතන්න ඕනෙත් නැහැ. මොකද වෙන්නේ? පැටියා හොටෙනු නියපොතු වලිනුයි කටුව කඩාගෙන එළියට එනවා. ඒ වගේ මේ ගුණධර්ම ටික වඩාගෙන යන පුච්චලයා මේ ලෝකේහි මේ ඊතර භාවයටපත් වෙනවා කියලා
දේශනා කරනවා. නේද? මේ ගුණ දහම් ටික වඩාගෙන යන මොනවද මේ විද්‍යා සහ චරණ ධර්මතාවයන් ටික වඩන පුජ්‍යලයාට මොකද වෙන්නේ? මේ ලෝකයෙන් ඈතර වෙනවා. නේද? මේ අදහස විස්තර කරනවා ලස්සන උපමාවක්. කිකිලිය බිත්තර ටික හරියට රකින්නකොට කිකිලිය ප්‍රාර්ථනා කර කර ඉන්න ඕනේ නෑ. දැන් පැටවු එළියට එන්න ඕනේ. දැන් පැටවු එළියට එන්න ඕනේ කියලා. ඒ පැටවු ටික ඒ ස්වභාවිකයෙන් මේ தත්ත්වයටපත් වෙලා එළියට එනවා. ඒ වගේ අපි මේ ධර්මයේ තුල මේ විදිහටම හැසිරීලා ගමන් කරගෙන යනකොට අපිව නිවනටමයි යන්නේ. නේද? ඒ නිසා මේ සූත්‍රයේ විස්තර කරුණු ටිකක් මම මේ වැඩිපුර දේවල් ටිකක් මතක් කළා. මේක තමයි මොකද්ද? විචාචරණ සම්පන්නෝ කියලා අපි කියන්නේ. මොනවා හරි ඒ කියපු කරුණු වල අපිට මේ අපහැදිලි තැනක් එහෙම තියෙනවද? ප්‍රශ්නයක් මතුවෙන තැනක්? මොකද මම බොහොම කෙටියෙන් මෙච්චර විස්තර කරන්න බලාපොරොත්තු වෙීම නැහැ. බොහොම කෙටියෙන් කියන්නම් කියලා හිතුවේ. නේද? හොඳයි. ප්‍රශ්නයක් නෙමෙයි මේ මම දන්නේ අනික් අයට කොහොමද කියලා මේ ඥානවල අෂ්ට විද්‍යාවල අපි ඊසරේ විදර්ශනා ඥානය ගැන කතා කළා. මේ සමාවෙන්න මම ඒක මට මේ කියන්න බැරුණාට කලින් එතකොට අනික් ඥාන ගැන අපි කතා කරාද කියලා මම ඇත්තටම නෝට් එකේ න ලියාගෙන නැහැ. මේ මම දනික් අයට අපි විදර්ශනා ඥාන, මනෝමය ඉද්ධි ඥාන අපි හිනන් ඒකත් මතක් කරමු අද දවසේ. විදර්ශනා ඥාන පිළිබඳ මම හිතන්නේ ප්‍රඥාව පිළිබඳ විදර්ශනා ඥාන පිළිබඳ විදර්ශනා ඥාන පිළිබඳ අපි ගොඩක් කතා කළා නේද? ඊළඟට තියෙන්නේ මනෝමය ඉද්ධි ඥාන. මම හිතන්නේ ඒකට අපට හොඳම තියෙන මතක් කරගන්න තියෙන ලේසින් මතක හිටිනම එක තමයි චුල්ලපන්තක හාමුදුරුවෝ නේද? අපි කවුරුත් චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව දන්නවනේ. චුල්ලපන්තක හාමුදුරුවෝ අර මම කෙටියෙන් මතක් කරන්න රෙද්ද පිරිමැදලා රහත් වුණා. ගාථාව පාඩම් කරගන්න අපහසු වෙලා ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා. ජීවක වෙද මහත්තයලා ගෙදර දානි තියෙනවා. බුදුහාමුදුරන් වහන්සේ දානි පිළිගන්නේ නැතුව අත වහනවා. එතකොට ජීවක වෙද මහත්තයා මේ බුදුහාමුදුරන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ දානි පිළිගන්නේ නැත්තේ කියලා. එතකොට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා පන්සලේ හාමුදුරු නමක් වැඩ ඉන්නවා කියලා. මොකද මහා පන්තක හාමුදුරුවෝ මේ චුල්ලපන්තක හාමුදුරන්ට සිවුරැල්ලා යන්නයි කියනවනේ. ඉතින් එතකොට සේවකයෙක් යවනවා. මේක කතන්දරේ දන්නවා මේ මතක් කරන එක විතරයි කරන්නේ. සේවකයා දකිනවා පන්සලේ හාමුදුරුවෝ පිරීලා ඉන්නවා. නොඑක් වැඩ කරනවා. නේද? අමදිනවා, සිවුරු මහනවා, සිවුරු පඳු පොවනවා, පාත්තර පුච්චනවා, භාවනා කරනවා, සක්මන් කරනවා. මේ විදිහට නොඑක් වැඩ කරන හාමුදුරුවෝ පන්සල පිරීලා. නිසා මේ හාමුදුරුවෝ වඩම්මගෙන ඉඳ ගිය මේ පුච්චලේ ආපහු දුවගෙන ඇවිදිලා කියනවා පන්සලේ හාමුදුරුවෝ පිරීලා ඉන්නවා කියලා. මේක ජීවක වෙද මහත්තයා බුදුහාමුදුරන් වහන්සේට ප්‍රකාශ කළායින් පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා චුල්ලපන්තක හාමුදුරුවෝ එක් කරගෙන ඉන්නයි කියලා. මෙයා ආයෙ ගිහිල්ලා පන්සලට ගිහිල්ලා චුල්ලපන්තක හාමුදුරන්ට වඩින්නයි කියනකොට මොකද වෙන්නේ? ඔක්කොම හාමුදුරුවෝ වෙනවා මමයි චුල්ලපන්තක කියලා. ඉතින් ඒක ඇවිදිලා මතක් කළායින් පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සෙල්ලාම මමයි චුල්ලපන්තක කියලා ඉස්සරහට එන හාමුදුරන්ගේ සිවුරු කොණින් අල්ලා ගන්නයි කියනවා. නේද? මේ පුජ්‍යලයා ගිහිල්ලා එහෙම කරනකොට අර හාමුදුරන් වහන්සේලා ඔක්කොම
අතුරුදහන් වෙනවා. අර ඔක්කොම පිරිස මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා චුල්ලපන්තක හාමුදුරුව වඩම්මගෙන එනවා. ඒක නිසා චුල්ලපන්තක හාමුදුරුවන්ට අගතනතුරක් ලැබුණා. මොකද්ද මේ අගතනතුර? අහලා තියෙනවද? ඉර්ධි ඈ? ඉර්ධි වලින් නැගතන් මන් දන්නේ හාමුදුරුවනේ. ඔව්. ඒක තමයි දැන්. මේ ඉද්ධිය මොකද්ද? මනෝමය ඉද්ධියක්. තමන් වාගේ ශරීර මවන්න පුළුවන් එකට තමයි මනෝමය ඉද්ධිය කියලා කියන්නේ. එතකොට මේ මනෝමය ඉද්ධීන් අතරින් අගතනතුර ලැබුණු හාමුදුරුව තමයි චුල්ලපන්තක හාමුදුරුව. දැන් එතකොට මනෝමය ඉද්ධි ඥාන කියන එක දැන් පැහැදිලි නේද? එහෙමයි. ඔව් මනෝමය ඉද්ධි ඥාන. ඉද්ධි විද ඥාන කියලා කියන්නේ නොඑක් දේවල් කරන්න පුළුවන්කම. නේද? මවන්න පුළුවන්, අහසින් යන්න පුළුවන්, පොළවේ කිමිදෙන්න පුළුවන්, වතුර උඩින් යන්න පුළුවන්. මේ විදිහේ නොඑක් දේවල් කරන එක ඉද්ධි විද ඥානය. නේද? එතකොට පළවෙනි එක විදර්ශනා ඥානය, ඊළඟ එක මනෝමය ඉද්ධි ඥාන, ඊළඟ එක ඉද්ධි විද ඥානය. ඊළඟ එක අවසරයි හාමුදුරනේ පොඩි අතුරු ප්‍රශ්නයක්. මුගලන් මහරහතන් වහන්සේ එතකොට ඉර්ධි ඥාන වලින් අගතන්නේ ඒ සියලුම ඉර්ධිද හාමුදුරනේ? සියලුම ඉද්ධියෙන්. එහෙම. එතන මනෝමය ඉද්ධි විතරයි විස්තර කරන්නේ. එහෙමයි. ස්තුතියි හාමුදුරනේ. එතකොට ඊළඟ එක මොකද්ද? දිබ්බ චක්කු. දිබ්බ චක්කු. ඒක දන්නවනේ නේද? දිබ්බ චක්කු කියන තැන් වලදී බොහොම වෙලාවට ඒකටම එකතු කරලා තියෙන්නේ චතුූපපාද ඥානියක්. නේද? දිබ්බ චක්කු කියලා කියන්නේ දුර දේවල්, නොඇසෙන දේවල් අහන්න පුළුවන්කම. සාමාන්‍යයෙන් දෙවියන්ගේ දේවල් අහන්න පුළුවන්කම කියලා තමයි සරලව මතක් කරන්නේ. එතකොට දුර තියෙන දේවල්, නොඇසෙන දේවල් අපට අහන්න පුළුවන්කම දිබ්බ චක්කු. නෑ අහන්නේ නෙමෙයි දකින. අහනවා කිව්වොත් සෝතනේ වැරදුනාවට. එතකොට දිබ්බ චක්කු කියන්නේ එහෙම ළඟ තියෙන දුර තියෙන දේවල්, මේ කියන්නේ නොපෙනෙන දේවල් දකින්න පුළුවන්කම. තමයි දිබ්බ චක්කු. එහෙම නැත්නම් දෙවියන් දකින්න පුළුවන්කම. ඉතින් ඒකම තමයි දිගුවක් හැටියට කියන්නේ චතුූපපාදය. චුති උප්පත්ති. දකින්න පුළුවන් කියන්නේ උපදින තැන. ඒ වගේම මරණය මේ දෙක දකින්න පුළුවන් එකට කියනවා චතුූපපාද ඥානය කියලා. චුති උප්පත්ති දකින්න පුළුවන්කම චතුූපපාද ඥානය. එහෙම නැත්නම් දිබ්බ චක්ඛු ඥානය. ඊළඟට අපි කිව්වේ මොකද්ද? මම හිතන්නේ ඒ නුවණ අපි ලියා ගත්තා නේද? බෝඩ් එකේ මම ලිව්වා නේද? එහෙමයි. ඔව් ඒ තමයි හිතන්නේ අද ලියන්න ඕනේ නැහැ කියන එක හිතන්නයි මම ඇහුවේ එහෙම. නෑ හාමුදුරනේ. ඊළඟ එක දිබ්බ සෝතම. දිබ්බ සෝත. දැන් දිබ්බ සෝතත් තේරෙනවනේ. එහෙමයි. අරක ඇහැ මේක කන. දිබ්බ චක්කු දිබ්බ සෝත. ඊළඟට පරචිත්ත විචාන. පරචිත්ත විඥානන. ඒක නම් අපි දන්නවා නේද? පර අනුන්ගේ චිත්ත සිත විඥානනය දකිනවා. එතකොට සරලව කිව්වොත් අනුන්ගේ සිතක් නා නුවණ. පරචිත්ත විඥානන ඥානෙ. ඊළඟ එක උබ්බේ නිවාසානුස්ස. පුබ්බේ නිවාසානුස්සති. අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ බොහොම වෙලාවට අර සංස්කෘත විදිහට තියෙන්නේ. නිසා ඒ පොත්වල ඇත්තේ පුබ්බේ නිවාසානුස්
වෘත්තිඥානය කියලා නේද? අපි සරල පාලියෙන් කිව්වොත් එහෙම පුබ්බේ නිවාසා නුස්සති. සිංහලෙන් කිව්වොත් අපි කියන්නේ කොහොමද? පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ. නේද? පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ. එතකොට අතීතයේදී කොතනද ජීවත් වුනේ? ඒ ආත්ම භාවයේ කොයි විදිහේ දේවල්ද පරිහරණය කළේ? ඒ ආත්ම භාවයේ කොයි විදිහේ කෙනෙක්ද? ශරීර වර්ණ ස්වභාවය මොනවද කරපු රැකියා ආදී මේ සියල්ල දන්න එකට තමයි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ. පුබ්බේ නිවාසා නොස්සති ඥානෙ. පුබ්බේ නිවාසා නොස්සති ඥානෙ. නේද? ඊළඟට අන්තිම එක නේද? ආසවක්ඛේ ඥාන. ඒක දන්නවනේ කවුරුත් නේද? ආශ්‍රව ධර්මයන් ඡේ කිරීමේ නුවණ. නේද? මේවා ඉද්දිනේ නුවණ. ආසවක්ඛේ ඥානය. එතකොට බුදුහාමුදුරන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණ කාලවලදී තමයි ආසවක්ඛේ ඥානය ගැන අපට අහන්න ලැබෙන්නේ. අනික් කාලවල වලදී මේ කියන ගුණධර්ම ටික ඇති කර ගන්න පුළුවන්. වෙනත් අයටත් ඒ ගුණධර්ම ඇති කර ගන්න පුළුවන්. ආසවක්ඛේ ඥානය. එතකොට විචා චරණ සම්පන්නෝ අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්. මම හිතන්නේ කෙටියෙන් නමුත් අපේ මේ සූවිසි මහ ගුණයේ පොත කියවන්න අපි මේ බොහොම කෙටියෙන් අපට දැනෙන විදිහට සරල වචන අර්ථයක් විතරක් විස්තර කරගෙන යන්නේ. එතන මේ සූවිසි මහ ගුණයේ පොතේ දීර්ඝ වශයෙන් ඒ ටික විස්තර කරනවා. එතකොට අපි දැන් බුද්ධානුස්සතිය මෙච්චර අපි විස්තර කරන්නේ අපි නිතර වඩන්න පුළුවන් හොඳ අනුස්සතියක් නිසා. එතකොට නිතර සිහිපත් කරන එකක් නිසා ඒ ඇරුණත් භාවනාවකටත් වඩා මම මේක මෙච්චර චුට්ටක් මේකට වැඩිපුර සිත යොමු කෙරෙව්වේ අපි නිතරම ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරනකොට මේක ඉගෙනගෙන තියෙනකොට විටින් විට තනින් තන හරි මේවායේ මේ අර්ථය හිතට එනවනම් ඒක අපට හරි වටින දෙයක්. ඒ හැම තැනදීම අපට බුදුගුණ භාවනාව වැඩෙනවා. ඒ නිසාම තමයි මතක් කළේ. නිසා මේක චුට්ටක් අපි මේකට මේ හිත යොමු කරලා බලමු. ඒ අභිධර්මයේදී දැන් සමහර හිතන්න පුළුවන් මේ අභිධර්මයේ ඇයි මේවා කියන්නේ කියලා. අභිධර්මයේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන් ටික විස්තර කළා. ඊට පස්සේ සමුච්ඡේ සංග්‍රහය කියලා විස්තර කරනවා. මම හිතන්නේ මම මීට පෙර දවසකත් මතක් කළා. එතෙන්දී සියලුම අකුසල ධර්මයන් කියලා දෙනවා. ඒ වගේම කුසල අකුසල් මිශ්‍ර වුණු ධර්මතාවයන් කියලා දෙනවා. ඊළඟට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා දෙනවා. එහෙම පංචස්කන්ධය ආයතන ආදී ධර්මතාවයන් කියලා දීලා ඊළඟට පටිච්ච සමුපාදේ කියනවා. ඊට පස්සේ තමයි ප ဋ ාණේ කියලා දෙන්නේ. ඊට පස්සේ කර්මස්ථාන සංග්‍රහය කියලා ඊට පස්සේ මේ භාවනා ටික ඔක්කොම කියලා දෙනවා. සම්මත භාවනා වඩන්නේ කොහොමද? ගැඹුරින්ම කියලා දෙනවා. විදර්ශනා වඩන්නේ කොහොමද? ඥාන පොදවා ගන්නේ කොහොමද? කොහොමද නිවනට යන්නේ? ඉතින් අභිධර්ම පිටකේ කියන්නේ බොහොම ක්‍රමානුකූලව සකස් වුණ
අපට මේ ධර්මයේ කෙලවරකට යනකම් ඉගෙන ගන්න තියෙන වැඩපිළිවෙලක්. ඒ නිසා මම ඒක මතක් කළේ ඒ තරම් දිකට අපි ඉගෙන ගත්තොත් එහෙම පන්ති අපේ තිබුණොත් අපිට නැවතත් මේ භාවනාවන් තවත් බොහෝ ගැඹුරට මේවා තව කිය යුතු කරුණු ගොඩ තියෙනවා. අපි මේ කෙටියෙන් මතක් කරගෙන යන්නේ මේ භාවනාවක් කරන සරල ක්‍රමය පිළිබඳව. ඒ නිසා අනාගතේ අපට ගොඩක් ඉගෙන ගන්නක් තියෙනවා. ඒත් එක්කම අපට අද ප්‍රයෝජනෙට ගන්න තමයි මම මේ කරුණු ටික මතක් කරන්න යෙදුනේ. ඉතින් අද අපි කතා කළේ එතකොට විචාචරණ සම්පන්න ගුණය. අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි කියන එක. නේද? අද මගේ පමාව නිසා මම හිතන්නේ විනාඩි 45ක් විතර කාලයක් අපට අහිමි වුණා. අපි ඒක ඊළඟ දවසේදී අද මම හිතන්නේ දැන් විලාව නම් සම්පූර්ණයි. ඉන්සා අපි අදට පන්ති අවසන් කරමු. අනිත් දවසේ ඉඳලා අනිත් දවසේ හැබැයි අපේ කාලය පැයක වෙනසක් වෙනවා කිව්වා ඊළඟ දවසේ එනකොට නේද? එහෙමයි නායකයන්. එහෙමයි අපි හඳුනේ. අපි ඒක කතා කරලා යොදාගමු නේද? එහෙමනම් අපි අද දවසේ කාලය අවසන් කරමු. අපි ගෞරවනීය නායක හඳුරන් වහන්සේලා, පඬිත හඳුරන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නය, ඉතින් ධර්මදර උගත් බුද්ධිමත් අපේ හාමුදුරන් වහන්සේලා මේ පුංචි අපට මේ කරුණ ටික මතක් කරලා දෙන්න අවසර දුන්න එක ගැන අපි බොහොම සතුටටපත් වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අපි මේ පින් පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පී ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ, සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා වෙලහෙළඳාම් ආදී සියලු දෑද ඒ වගේම අපේ දෙමව්පියන්, අපේ දරුවන්, මොණබුරු මිනිබිරියන්, ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දෙනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා, දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින්නෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ කුසල ශක්තියින් අපි අපේ මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපේ නායක මාහිම්පාණන් වහන්සේගේ, ඒ වගේම අපේ පූජනීය අතිපූජනීය අපේ පඬිත හාමුදුරුවෝ සංකිච්ඡා පඬිත හාමුදුරන් වහන්සේගේ, ඒ වගේම අපේ විශ්වවිද්‍යාලය ආරණ්‍ය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ඔබ අපෑම සියලු දෙනාගේම මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලුම ඥාති හිත මිත්‍රාදීන් පින් අනුමෝදන් වෙත්වා, සපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපේ පූජනීය මහා සංඝරුවන
අපට සත්පුරුෂත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වුණා. ඒ මහා සංඝරත්නය අපට සත්පුරුෂයෝ නිසා මේ සත්පුරුෂත්වය අපට ලැබීමම අපි ධර්මයේ තුලට ගමන් කිරීමත් සංසාරේ වාසය කරන තාක් කාලයක් අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබීවා සසර සැමදාම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබීවා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. වගේම අවසාන වශයෙන් අපි නිවන ප්‍රාර්ථනා කරමු අපට මිය පරලොව ගිය ඥාතීන්ටත් ඒ වගේම මේ පින්කම් සඳහා උදව් උපකාර කරන මේ උතුම් කටයුත්ත මෙහෙවන අපේ අතිපූජනීය අපේ සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේ ඒ වගේම අතිපූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ බ්‍රාහ්මණකම මුදිත නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ අනික් පඬිත නායක මහිපාණන් වහන්සේ ඇතුළු මේ පූජනීය මහා සංඝරුවනටත් අපි හැම දිනාටමත් මේ ගෝර භයංකාර සංසාර දුකින් නිතර ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි එහෙමනම් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේ අදත් අපි බොහොම පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරන නායක හාමුදුරුවෝ වහන්සේට ලංකාවට වැඩම කරලත් නායක හාමුදුරුවන්ට ගොඩාක් ආගමික කටයුතු විහාරස්ථානයේ සමාජිතයේදී අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තාම වැදගත් වටින උතුම් අභිධර්ම දේශනාව පැහැදිලි කරලා දීම අප වෙනුවෙන් සිදු කිරීම පිළිබඳව ඉතින් අපි හැමදෙනාම මේ සිදු කරගත්ත සීලූම පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයේ තුනුරුවන් සතු අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ සීලූ දෙවියන්ගේ ආශිර්වාද රැකවරණේ නායක හාමුදුරුවෝ වහන්සේට ලැබිලා නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසීලා මේ ශාසනයේ මේ උතුම් ආගමික සේවාවන් සිදු කරන්නට නායක හාමුදුරුවෝ වහන්සේට සියලු ශක්තිය ධෛර්ය වාසනාව වේවා. නායක හාමුදුරුවෝ වහන්සේගේ මේ උතුම් ආධ්‍යාත්මික බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ල සමුත්තව උතුම් ධර්මාභෝධය මේ ජීවිතයෙන් සිද්ධ වේවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමයි. අපි හන්දනේ මේ පන්තිය පවත්වන තැන මොකොත් බාහිර අවහිරයක් දැනුණාද? මට හදාගන්න එහෙම වුණොත් මම හිතන්නේ මට එකක් දැනුණා මේ පැත්තේ ජනේලයක් තියෙනවා ඒකෙන්